අයිබෝවන් සුබුදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියක පත්තර බේන්තුවත් එක්ක අද දවසෙත් ජාතික පුවත්පත්වල තොරතුරු බොහොම ඉක්මනටම අපි ඔබට කියන්න සූදානම්. අද දවස නොවැම්බර් මාසේ 30 වෙනිදා මේ මාසේ අන්තිම දවසට කලින් දවස අද. දැන් හෙටින් ඔක්තෝබර් මාසය අවසන් වෙනවා. නොවැම්බර් මාසය ලැබෙනවා. 11 වෙනි මාසය ආරම්භ වෙනවා. මේ අවුරුදු අවසාන කාල සීමාව ගත වෙන්නේ. නොදැනීම අවුරුදු දෙකක්ම අපි කොවිඩ් එක ගත කරලා තියෙනවා. ඊයේ දවසේ ලෝකයේම සමස්ත මරණ ප්‍රමාණය මිලියන 5 සීමාව ඉක්මවලා ගියා. ඊයේ දවසේදී වාර්තා වෙච්ච මරණ ප්‍රමාණය සමස්ත ලෝකයේම 4141ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ අනුව දැන් මේ වෙනකොට මිලියන 5ක් ලක්ෂ 50ක් 50 ලක්ෂ 106ක් ලෝකයේම මිය ගිහින් තියෙනවා. මේ වෙනකොට කොරෝනාවත් එක්ක අපේ රටෙත් දැන් මරණ ප්‍රමාණය ටික ටික එන්න අඩුයි. හැබැයි මේ ප්‍රමාණය බිඳුව වෙනවා නම් 0 අගයක් දක්වා යනවා නම් තමයි රටක් විදිහට අපිට සතුටු වෙන්න පුළුවන්. අද දවසේ ජාතික පුවත්පත් බොහෝ දේවල් කියනවා. හෙටින් සංචාරන සීමා ඉවත් වෙන්න නියමිතයි. මේ සියල්ල අපි ඔබට කියන්න සූදානම්. මාත් එක්ක ඉන්න දිනුෂ සුබදෑසනක් දිනුෂ. සුබදෑසනක් නජිත් කිව්වා අද ඔක්තෝබර් මාසේ 30 වෙනිදා කියලා. ඔක්තෝබර් මාසේ 30 වෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ අග්ගිස්සට කෙලවරට ඇවිත් තියෙන්නේ. ඔක්තෝබර් කියලා ඉංග්‍රීසි ක්‍රමයට මේ මාසය හැඳින්වුවාට සිංහල මාස ක්‍රමය අනුව මේ මාසේ වප් මාසේ. වප් මාසය කියලා කියන්නේ වපුරන මාසය. වපුරන දේවල් තමයි නෙලා ගන්න ලැබෙන්නේ. කවුරු හරි කෙනෙක් මුං වපුරලා අස්වැන්න විදියට වී ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක වෙන්නේ නැහැ. වපුරන්නේ මුං නම් ලැබෙන්නේ අස්වැන්න විදියට මුං. වපුරන්නේ වී නම් ලැබෙන්නේ අස්වැන්න විදියට වී. වී වපුරලා මුන් ලබා ගන්නත් බෑ. මුන් වපුරලා වී ලබා ගන්නත් බෑ. ඕක බණ පොතේ කියන්නේ යාදිසා වපතේ බීජං තාදිසා හරතේ පලං. වපුරන දේ තමයි නෙලා ගන්න ලැබෙන්නේ කියලා. බයිබලෙත් ඔය අදහසම කියනවා. එතකොට අපි වපුරන දේ තමයි නෙලා ගන්න. මේ පත්තරවල තියෙන්නේ අපි සමාජයක් රටක් විදියට වපුරපු දේවල් කොහොමද අපි නෙලා ගන්න කියන කාරණාව. මේ ඔක්තෝබර් මාසෙ කියලා නජිත් මතක් කළාම තව කාරණයක් අපේ ඔළුවට එනවා නජිත්. මේ අවුරුද්දේ වැඩිපුර කතා නොවුනට අර නජිත් කිව්වා වගේ අවුරුදු දෙකක් අපි කොවිඩ් එක්ක ජීවත් වෙච්ච නිසා ඔක්තෝබර් මාසය කියලා කියන්නේ කියවීමේ මාසය. සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය. සාහිත්‍ය මාසයේදී අපි පොත් ගන්න පුරුද්දක් තිබුණා. අපේ අම්මලාගේ පරම්පරාවේදී වගේම හැම මාසෙම පඩියට කොහොම හරි පොතක් අරගෙන ඒ දිනේ ලියලා අත්සන දාන සිරිතක් තියෙනවා. ඒ පරණ පොත් අරන් කියවලා බලද්දී එහෙම පේන්න තියෙනවා. ඒ පරම්පරාවේ එහෙම සිරිතක් තිබුණා. අපේ පරම්පරාවටදී අපේ සිරිත වෙනස් කරගත්තා. ඒ තමයි හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ සාහිත්‍ය මාසෙදී පොතක් අරගන්නවා පොත් සල්පිලෙන්. ඊට පස්සේ ඒ පොත් ගොඩක් ගන්නවා ඒ ටික කියවනවා. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ කියවීමේ මාසය. නිකන් කියවනවට වඩා පොතක් කියවන එක වටිනවා නේද නජිත්? අනිවාර්යයෙන්ම පොතක් කියවන එක බොහොම වටින හින්දාම අපි හැමදාම සෙනසුරාදා දවස්වල ඉරිදා දවස්වල අලුත් පොත් ගැන ඔබට කියනවා. අදත් කියන්න හදන්නේ පොතක් ගැන. මේ පොතේ නමත් එක්ක ඔබ මේ පොත පිළිබඳව කිසියම් අදහසක් හිතට ගනී. හැබැයි ඒ අදහසමද මේ පොත ඇතුලේ තියෙන්නේ. මේ පොත නම් කරලා තියෙන්නේ කොළඹ ගණිකාවෝ කියලා. නම ඇහූ පමණින්ම සමහර විට ඔබ මේ පොත කියවන්න පෙළඹේවි නැත්තම් පෙළඹෙන එකක් නෑ. ඒ කොහොම වුණත් පොත ගැන අපි ඔබට කියන්නම්. චන්දන කාර්යවසම් මේ කෘතිය රචනා කරන්නේ. චන්දන මේ විදිහට ලියනවා. යම් කාන්තාවක් සිය කැමැත්තෙන් කවරෙකුට හෝ තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී ඉන් යම් ප්‍රතිලාභයක් ලබයි නම් ඇය ගණිකාවක් ලෙස නිර්වචනය කළ හැකි. එනයින් බලන කල පක්ෂ නායකයා සමග යහන්ගත වී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරයන් මහාචාර්යවරයාගේ හොරාඹුව වී කතිකාචාර්ය පදවි ලැබූ සරස විමානවිකාවන් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ ලිංගික මනතුල පුරවා අනායාසයෙන් තම ඉලක්කයට ගිය ආධුනික නීතිඥවරයන් සභාපතිවරයා සමග ලෝකාස්වාද රථයේදී තම තනතුරත් වරප්‍රසාදත් රැක ගන්නා ලේකම්වරයාත් අමාත්‍යවරයා ලිංගිකව සතුටු කිරීමෙන් වරදාන හා වරප්‍රසාද වැඩියෙන් භුක්ති විඳීමට පාර කපා ගන්නා වෛද්‍යවරියත් ගණිකාවෝ යයි කෙනෙකුට තර්ක කළ හැකි. හැබැයි ඔවුන්ව ඒ නම් වලින් ආමන්ත්‍රණය කරන්නේ. ඔවුන් හැම දෙනෙක්ම ආමන්ත්‍රණය කරන්නේ මැඩම් කියන නමින්. ඉතින් අපි දන්න නොදන්න බොහෝ දේ ගැන මේ කොළඹ ගණිකාවෝ කෘතියේ සටහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම විවිධ මාතෘකා යොදමින් කතුවරයා මේ ගැන ලියනවා. චන්දන කාර්යවසම් මේ අඩහැරේ අලුපාට මිනිස්සු ගුණසිංහපුරේ ග්‍රේටා චමිලා දොස්තර නෝනා මැඩම් ඩයනා මැටිල්ඩා මේ නම් සමහර දේවල් අපිට හොඳින් අහලා හුරු පුරුදුයි. සැලෝන් සුන්දරියෝ බ්‍රෝකර් හාමුදුරුවෝ සාම පිම්පියා තරහ අවසර ගණිකා මඩමක් මේ හැම දෙම
ලියන අතරෙදී චන්දන පෙරවදන මෙහෙම ලියන්නේ නිශ්චිත අරමුණක් සමග ජීවිතය ගැට කැසී ඇති විට සතුට අප හැර නොයයි. පුද්ගලයෙකු හෝ යම් වස්තුවක් සමග ජීවිතයේ ගැට කසා සතුට සොයනවා නම් එවිට ජීවිතයෙන් සතුට පලා යයි. ඔබත් පුද්ගලයෙකු හෝ වස්තුවක් වෙනුවෙන් වස්තුවක් සමග ජීවිතයේ ගැට කසාගෙන සතුට හොයනවා නම් ඔබේ ජීවිතෙන් සතුට පලා යන එක නිසැකයි නියතයි. ඒ නිසාම නිශ්චිත අරමුණක් සමග ඔබේ ජීවිතය ගැට ගසා ගන්න. එවිට සතුට ඔබ හැර නොයනු ඇති කියලා චන්දන බොහොම අපූර්වට ලියන අපි ඔබට ආරාධනා කරනවා කොළඹ ගණිකාව කියවන්න. චන්දන කාර්යවසම් කතා කරන විෂය පිළිබඳව මහාචාර්ය නන්දසේන රත්නපාල තමයි මුලින්ම ගවේෂණාත්මකව තොරතුරු විමර්ශනය කරන්නේ සහ ලියන්නේ. ශ්‍රී ලංකාවේ යාචකයා ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ගණිකාව එහෙම සමාජ විද්‍යාත්මක එතුමා තමයි මුලින්ම කරුණු හදාරන්නේ. ඊට පස්සේ සමාජය මේ විෂය පිළිබඳව හොයන්න සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වෙනවා. හැබැයි චන්දනගේ මේ පොතෙන් මේ සමාජ විද්‍යාඥයෝ හඳුනාගත්ත කාරණා ටික නිර්මාණශීලීව කොහොමද නිර්මාණශීලීව ඒක ඉදිරිපත් කරන්නේ සමාජයට කියලා සහ විවරණයක් එක්ක ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා චන්දන කතා කරනවා. එතකොට දැන් නජිත් උදේ පාන්දර සෙනසුරාදා දවසක අපි දෙන්න මෙහෙම විෂයක් පිළිබඳව පොතක් එළිදරව් කරන එක හොඳද කියලාත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේ. එහෙම කිව්වම අර තොටගමුගේ රාහුල හාමුදුරුවෝ සැලලිහිණි සංදේශ කියන්නේ සුබ ලකුණු ගැන කියද්දි උදේ පාන්දර දකින වෙසඟන තුඟු තන යුගරොන් කොකු මගර පිස එත මද පවන් ඇදවිල් ලිහිණි සර. එතකොට ඒකත් සුබ දසුණක් විදිහට තමයි කෝට්ටේ යුගයේදී එතුමා උන්වහන්සේ සැලකුවේ කියලා. එහෙම නැත්නම් කෝට්ටේ යුගයේ එහෙම සම්මතයක් තිබුණා කියලා සැලලිහිණි සංදේශිනුත් පේනවා. ඒ සම්මතයම තමයි එතකොට අපි ඉස්සරහට අරන් ගිහලා තියෙන්නේ. හෙට දවසේ සංචාරණ සීමා ඉවත් වෙනවා. අද දවසේ දිනමින පුවත්පතේ ගැන කියනවා ප්‍රධාන සිරස්තලයේ විදිහට අද දිනමින වාර්තා කරන පුවත. නුවන් කොඩිකාරයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන දිනමිනට සංචාරණ සීමා හෙට අලුයම 4න් අවසන්. කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා මැයි මාසයේ සිට පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා තහනම මාස 6කට පසුව හෙට අලුයම 4න් පසු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කොවිඩ් කමිටුව විසින් මේ තීරණය ගත්තා කියලා අද දිනමින පුවත්පත සඳහන් කරනවා. මෙතෙක් පළාත් උල්ලංඝනය කරලා පළාත් සීමා උල්ලංඝනය කරලා යන්න නීතියෙන් ඉඩක් තිබුණේ නැහැ. හැබැයි දන්න කියන සම්බන්ධකම් පාවිච්චි කරලා බොරු කියලා එහෙම අත්‍යවශ්‍ය නොවන හේතු වලට සමහරු ට්‍රිප් ගියා, චාරිකා ගියා, වන්දනාගමන් ගියා කියලාත් වාර්තා වෙනවා. හැබැයි දැන් ඉතින් පළාත් සීමා ඉවරයි යන්න පුළුවන් කියලා එහෙම නිදහසේ යා හැකිද යා යුතුද කියන ප්‍රශ්න තියෙනවා. මොකද මේ සීමා ලිහිල් කරන්නේ ජන ජීවිතය අඩාල නොකර පවත්වාගෙන යාමේ අරමුණින් මිසක් අනතුරු පහව ගිහිල්ලා තියෙන නිසා නෙවෙයි. අද දවසේ දිවයින පුවත්පතත් මේ ගැන කියනවා. අද උපසිරස්තලයක් යොදමින් දිවයින ගැන ලියන්නේ මේ විදිහට. පළාත් සංචරණ සීමා හෙට උදේ 4ට අවසන්. පාසල්වල සාපෙළ උසස් පෙළ පන්ති ඇරවීමේ තීරණයක්. පොදු ස්ථානවල දිනත් කාඩ්පත අනිවාර්ය කළ හැකිදයි සොයයි. සෞඛ්‍ය උපදෙස් යටතේ සංචාරක කර්මාන්තයේ ඉහළ නැංවීමේ අදහසක් කියලා අද දිවයින පුවත්පත ඔය විදිහට ලියන්නේ. දැනට ක්‍රියාත්මක අන්තර් සංචරණ සීමා අන්තර් පළාත් සංචරණ සීමා හෙට අලුයම 4න් පසු ඉවත් කිරීමට කොවිඩ් මර්ධන කමිටුව තීරණය කළා. යන දුම්රිය දහවනේද හෙට සිට සාමාන්‍ය පරිදි දිවයින පුරා සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර අරගෙන තියෙනවා කියලා අද දවසේ දිවයින පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඊ දවසේ කොවිඩ් මර්ධන කමිටුව රැස් වුණා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී තමයි ඔය තීරණ ගන්නේ. අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවත. Inter-provincial travel restrictions will be lifted after 4 am on October 31st. කියලා අද මේ විදිහට ලියනවා ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන සිරස්තලය. Inter-provincial travel restrictions will be lifted after 4 am on October 31st කියලා මේ විදිහට ලියන්නේ ජනාධිපතිතුමන් ඇතුළු පිරිස ඊයේ දවසේ ගත්තේ තීන්දුව තීරණය අතරදී සෞඛ්‍ය අංශ දැන් මේ වෙනකොට දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. Health and Education Authorities are directed to look into possibility of commencing academic activities for first year university students. මේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න දැන් අවධානය යොමු වෙලා තියෙනවා. ඊයේ දවසේ අපි දැක්කා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් සම්පත් අමරතුංග මහත්මයා සඳහන් කරන කාරණාව විශ්වවිද්‍යාලයක 25%ක් ආරම්භ වෙන්නේ දැන් අවුරුදු වසර 4ක සිසුන් ඉන්නවා. ඒ අනුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සෙනෙට් මණ්ඩලය විසින් තීරණය කළ යුතු මොන වසරේ සිසුන්ටද විශ්වවිද්‍යාල ආරම්භ වෙන්නේ කියන කාරණාව පිළිබඳව
පිළිබඳව යතරදී principals should be made aware of decisions and the process of starting schools මේ පාසල් ආරම්භය පිළිබඳව විදුහල්පතිවරු තීරණය ගත යුතුයි කියන කාරණාව සඳහන් වෙනවා. ඒ අතරදී විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භය පිළිබඳවත් අවධානය යොමු වෙලා තියෙනවා. Health recommendations issued to start GCE O-level and A-level classes in all schools. මේ සියලුම පාසල්වල උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ආරම්භ කරන්න ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශන් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා කියලා අද ඩේලි මිරර් පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඩේලි නිවුස් පුවත්පතත් ඒ සිරස්සලේ ඒ ආකාරයෙන්ම වගේ වාර්තා කරනවා. Inter provincial travel restrictions to be lifted tomorrow හෙට සිට ඉවත් කරනවා කියලා මේ සංචරණ සීමා පළාත් සංචරණ සීමා ඒ වගේම GCE O level A level classes to begin soon ඉක්මනින්ම ආරම්භ වෙනවා. පාසල් ඊයේ මේ පිළිබඳව සාකච්ඡා කරන recommendations have been issued to start the GCE O level and the A level examinations and the schools. The president pointed out that the principals should be made aware of this decision. විදුහල්පතිවරුන් මේ පිළිබඳව දැනුවත් කරන්න කියලා තියෙනවා සහ ඉක්මනින්ම පාසල් ආරම්භ කරන්න කියන අර නජිත් ඩේලි මිරර් පුවත්පතෙන් උපුටාගත්ත ප්‍රධාන සිරස්තලය මේ ආකාරයෙන්ම ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරනවා. ඒ වගේම එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතා සිත් තුළ බිල්ලන් මවන්නන් ගැන සොයන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොලිස්පතිතුමාට ඊයේ නියෝග කළා කියලා වාර්තා කරනවා නුවන් කොඩිකාර. එන්නත්කරණය පිළිබඳ ජනතා සිත් සතන්හි අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය තුළු සංවිධානගත කණ්ඩායම් පිළිබඳව වහාම සොයා බලන්න කියලා. මොකද මේ එන්නත තෝරා ගැනීම සඳහා පෙළඹවීම ඇති කළා. මේ එන්නත ෂුවර් නැහැ කියලා මතයක් ඇති කළා. සමාජ මාධ්‍යවල එහෙම මතයක් යනවා. ඒ නිසා ඒ පිළිබඳව හොයන්න එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙන එන අසත්‍ය ප්‍රචාර පිළිබඳව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ජනාධිපතිවරයා වෙත කරුණු හෙළි කළා. ඒ අනුව තමයි ජනාධිපතිතුමා උපදෙස් දෙන්නේ පොලිසියට මේ පිළිබඳව සොයන්න. කවුද මේ සමාජ මාධ්‍ය මගින් සංවිධානාත්මකව එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනියත බියක් ඇති කරන්න පෙළඹෙන පුද්ගලයෝ කටයුතු කරන පුද්ගලයෝ කියලා. මේ සියල්ල පිළිබඳව දිනුෂ කතා වුණේ ඊයේ දවසේ පැවැත්විච්ච කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී Zoom තාක්ෂණය හරහා තමයි මේ රැස්වීම පැවැත්වුණේ. විශේෂයෙන්ම මේ කමිටුව නියෝජනය කරමින් බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා. ජනාධිපතිතුමන් විශේෂ උපදෙස් කිහිපයක් මේ අවස්ථාවේදී ලබා දුන්නා. අපි ප්‍රවෘත්ති තුලිනුත් ඔබට මේ ගැන කිව්වා. අපි බලමු ජනාධිපතිතුමන් මොනවද කිව්වේ කියලා. කොවිඩ් මර්ධන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අපුස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ මෙවන විටත් ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කර පාසල් ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. ස්කෝලවල O level A level classes පටන් ගන්න රික්වෙස්ට් එකක් තියෙනවා සර්. අපි ඒකට අවසර දෙමු. ඒකට අවසර දෙන්න ඕන. මොකද දැන් ඒ ළමයි තමයි හුඟක් අය මටත් ලියුම් එවලා තියෙනවා හම්බුණු වෙලාවල් කියලා තියෙනවා මේ O level A level කරගන්න ළමයි ඒගොල්ලෝ හුඟක් උනන්දුයි. ඒක අපි පැත්තත් බලන්න ඕනේ. ඒක විවෘත කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ අර ඒ විභාගේ තියන්නත් ඕනේ. ඒක හන්දා ඒකටත් අපි ඉඩ දෙන්න ඕන. අන්තර් පළාත් සංචරණ සීමා අනිතාලියම 4න් අවසන් කිරීමටද කොවිඩ් කමිටුව තීරණය කළා. විශ්වවිද්‍යාලවල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙසද ජනාධිපතිතුමා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නා. පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාලා ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳව වහාම සොයා බැලීමටද මෙහිදී තීරණය කෙරෙනවා. එන්නත් ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන පවතින බව සෞඛ්‍ය බලධාරීන් කියා සිටියා. පාසල් දරුවන් එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතියද ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක් වුණා. තාමත් අපි 500ක විතර යනවා පොසිටිව් වෙන අය. මේකත් අපි අඩු කරගන්න බලන්නට ඕන. විශේෂයෙන්ම මේ ප්‍රොවින්ෂල් ඩිරෙක්ටර්ස්ලා මේ සම්බන්ධයෙන් උනන්දුවක් අරගෙන අඩු ගාණක් තියෙන අවස්ථාවේදී තමයි පාලනය කරගන්න පහසු වෙන්නේ. තාමත් අපේ සමහර රීජන් වල ඉන්නවා අන්වැක්සිනේටඩ් පොපියුලේෂන් එකක්. ඒ නිසා ඒගොල්ලන්ට මොබයිල් ක්ලිනික්ස් ගෙයින් ගෙට හරි ගිහිල්ලා PHI ලා දාලා කරන්න වෙනවා සර්. ඒක තමයි අපිට කරන්න තියෙන එකම ස්ට්‍රැටජි එක. ඒ කට්ටිය තමයි සර් මේ ඩෙත් එන්න පුටාව බලපාලා තියෙන්නේ. මේ අතර සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. සංචාරක ශේෂ්ත්‍රය පිළිබඳ මොකද අපිට වඩාත්ම වැදගත් වෙන දෙයක්. අපිට නැති වෙලා ගිය ආදායම අපි නැවත ලබා ගන්නට ඕනේ. ආදායමකට වගේම මිලියන 3කටත් 4කටත් අතර ජීවනෝපාය කරගෙන ගිය ශේෂ්ත්‍රයක්
ඒ ශේෂ්ත්‍රය අද සම්පූර්ණයෙන්ම කඩා වැටිලා හැමදෙනාම ඒක ගැන අවධානය යොමු කළ යුතුයි. සංචරණ සීමා නැහැ රෙස්ටුරන්ට් අරින්න පුළුවන් කියලා අපි කැම්පේන් එක කරනවා සර්. පිටරටවල් වලින් ෆිල්ම්ස් ඩිරෙක්ටර්ස්ලා වගේක් මාවත් ඇවිල්ලා හම්බුණා. ඒගොල්ලන් ස්ථාන බලලා ෆිල්මිනුත් පටන් ගන්නවා සර්. ඒ වගේම වෙඩින්ස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉන්දියාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඉන්දියාවේ කැමති මෙහෙවිලා කරන්න. අඩු ගානේ ඒ වගේ විදේශික වෙඩින් සඳහාවත් සර් අපිට ඒ සීමාව වැඩි කරොත් මොකද ඒගොල්ලන් ඇවිල්ලා හෝටල් වල එකට ඉඳලා එහෙම යන්නේ. ඒගොල්ලන් එන අයගෙන් බොහෝ දෙනෙක් අපි ෆුල් වැක්සිනේට් ආයට කියලා. එතකොට එහෙම නොවන අය වෙනමයි ඒ අරගෙන කරන්න පුළුවන් ඒ සීමාව අපිට වැඩි කරොත් හොඳයි. ඉස්සරත් වෙඩින් වලට එන සංචාරකයෝ ගෙන් කීප දෙනයි පිට අනිත් ටුවරිසම් වලට යන්නේ. ඒ අය වෙඩින් එකට ආවා එතනින් එහෙමම ගියා. ඉතින් ඒක අපිට ඒගොල්ලෝ බබල් එකක් ඇතුළත කරනවා නම් ඒක කරන්න පුළුවන්. විශාල ගාණක් ඉන්නේ බොහොම කලාතුරකින් ඇවරේජ් කීයක් දෙන්නේ. සර් සාමාන්‍ය 300ක් වගේ තමයි හෝටලයකට ගන්නෙ. අපිට හෝටලේ උත්සවයේ විතරනේ සෝක බලපාන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ එළියට යනකොට ෆුල් වැක්සිනේට් නම් රටේ නීතිය හැටියට ඒගොල්ලන්ගෙත් ගිය හැකි. දැන් ජාත්‍යන්තර තරඟ කිහිපයක් ලංකාවේ තියෙනවා. දැන් මාලදිවයින, බංග්ලාදේශයේ ශීෂෙල්ස් ෆුට්බෝල් කණ්ඩායම් 4 ලංකාවට එනවා. ඒ වගේම LPL තරඟාවලිය දෙසැම්බර් මාසයේ කොළඹත් සූර්යාවෙත් පවත්වනවා. දැන් මාලදිවයිනේ 1000කට වැඩිය ඉන්කෝරිස් ඇවිල්ලා තියෙනවා මෝල්ඩිව් ශ්‍රී ලංකා මැච් එක බලන්න ලංකාවට එන්න. ඉතින් අපිට දුන්නොත් අපිට මේ අවුරුද්ද ඇතුළත අවමය 10000ක විතර ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරය පැත්තෙන් ගෙන එන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා මේ ෆුට්බෝලුයි ක්‍රිකටුයි මේ දෙක ටූර්නමන්ට් දෙකට විතරක්. ප්ලෑන් එකක් දෙන්න මොන විදියටද ඒ අය එන්නේ කොහෙද ඉන්නේ කොතනද බලන්නේ කියන එක ගැන. සංචාරකයන් රටට එන්නම ඕනේ වෙලාවක්. මොකද සියලු දෙනා දතකට මැදගෙන ලෑස්තිලා ඉන්නේ. කාලයක් තිස්සේ වහලා දාලා තිබුණ සංචාරක හෝටල්, ඊට පස්සේ ප්‍රවාහන සේවා සපයන අය, මේ විදිහට ඍජු සහ වක්‍ර රැකියා සපයන මිලියන 3ක පමණ පිරිසක් ඉන්නවා. මේ සියලු දෙනා සංචාරකයන් රටට එනතෙක් බලාගෙන ඉන්නේ. ඒකට බලපාන්නේ එහෙම නැත්නම් සංචාරකයන් රටට ගෙන්වා ගැනීම, ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා එන්නත්කරණයෙන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීම, මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව අඩු කරගෙන අර රතු කලාපේ ඉඳලා කොළ කලාපයට ශ්‍රී ලංකාව පැමිණීම සෑහෙන ඉවහල් වෙනවා. ඒ අතරේ ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්කල්ල මහත්මයා මුණ ගැහෙන යුරෝපා සංගම් නියෝජිතයන් පිරිසක් ඒ පිළිබඳව අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන EU to grant euro million 100 for COVID control. ශ්‍රී ලංකාවේ COVID පාලන කටයුතු සඳහා යුරෝ මිලියන 100ක මුදලක් ලබා දීම සඳහා යුරෝපා සංගමයේ එකඟතාව පළ කර තිබෙන බව අද ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරනවා. ඒ ලංකාවේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සාර්ථකත්වයේ පිළිබඳව ඔවුන් සෑහීමකට පත් වෙනවා. නිසා ඉදිරි කටයුතු සඳහා මේ මුදල් ලබා දෙන්නට නියමිතයි කියලායි සඳහන් කරන්නේ. ඒ වගේම දිනමින පුවත්පතත් තවදුරටත් මේ පිළිබඳව වාර්තා කරනවා. සමස්ත ජනගහනයෙන් 70%ක් එන්නත් කර අවසන් යුරෝපා සංගමයට ඇමති කෙහෙලිය කියයි කියලා අද දිනමින පුවත්පත සඳහන් කර සිටිනවා. 70%ක් සමස්ත ජනගහනයෙන් එන්නත් කර අවසන්. සන්ධ්‍යා කරුණාරත්නය වාර්තා කරන්නේ. මෙරට ජනගහනයෙන් 70%ක් එන්නත් කරන්නට ලක් කර ඇති බව සෞඛ්‍ය මන්ත්‍රී ආචාර්ය කෙහෙලිය රඹුක්කල මහතා යුරෝපානු සංගමයේ නිලධාරි පිරිසක් හමුවේ ඊයේ ප්‍රකාශ කළා. වයස අවුරුදු 30 ඉක්ම වූ ජනගහනය මුළු මනින්ම පූර්ණ එන්නත් කරන්නට ලක් කර අවසන් යයි ඇමතිවරයා මෙහිදී සඳහන් කළා. අවුරුදු 30ට වැඩි සියලුම දෙනා එන්නත් කරන්නට ලක් කරලා තියෙන්නේ. වගේම අවුරුදු 20ත් 29ත් අතර තරුණ ජනගහනයෙන් 60%කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එන්නත් කරන්නට ලක් කර ඇතැයිද අවුරුදු 15 19 වයස් කාණ්ඩේ දරුවන් 32ක් ඉන්නත් කරන්නට ලක් කර ඇතැයි කියලයි සඳහන් කර සිටින්නේ. එතකොට අර වයස අවුරුදු 20 29 60ක් මේ වෙනකොට එන්නත් කරන්නට ලක් කරලා තියෙනවා. තව 40ක් ඉන්නත් ලබා ගන්න ඕනේ. ඒ අවුරුදු 20 29 අතර පිරිස තමයි එහා මෙහා යන්නේ සමාජයේ සැරිසරන්නේ. නිසා ඒ අය එන්නත් කරන්නට ලක් කිරීම ඉතාමත්ම වැදගත්. ඒ අය තමයි Facebook වලින් සමහරවිට නොමග ගිහිල්ලා තියෙන්නේ. අර පොලිසියටත් උපදෙස් දෙන්න ඔන්න ඔය කාරණාව නිසා. ඊළඟට තවත් බස් කර්මාන්තය සඳහා සහන ලබා දෙන්න තීරණය වී තිබෙන බව ඩේලි නිවුස් පොත වාර්තා කරනවා. ඒ අනුව මිනිස්ටර් ඩයිරෙක්ට්ස් රිලීෆ් for private bus operators පෞද්ගලික බස් හිමියන් සඳහා සහන ලබා දීමට ප්‍රවාහන මාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය උපදෙස් ලබා දුන් බව සඳහන් කරනවා. මොන වගේ සහනද ලැබෙන්නේ? පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් එක්ක පැවතිච්ච සාකච්ඡාවකදී ඊයේ තීරණය කරනවා. විශේෂයෙන්ම ණය සඳහා සහන කාලයක් ලබා දෙන්න, ඒ වගේම ලීසිං පහසුකම් සඳහා වාරික ගෙවීමේදී සහන කාලයක් ලබා දීම සඳහාත්, ඒ වගේම සමහර අවශ්‍ය ද්‍රව්‍ය, ඒ කියන්නේ බැටරි, ඊට පස්සේ ටයර් වගේ දේවල් සඳහා කිසියම් සහනයක් ලබා දීම සඳහා අමතර කොටස් සඳහා ඒව සඳහා සහනයක් ලබා දෙන්න කියලා තීරණය වී තිබෙනවා. ඊළඟට
අද දිනවිනි පුවත්පත කියනවා පොදු ස්ථානවලට යද්දී එන්නත ලබාගත්ත කියන කාඩ්පත අනිවාර්ය කිරීමේ තීරණයක් පිළිබඳව සාකච්ඡාවක් පවතිනවා. අද දිනමින පුවත්පත මේ පිළිබඳව සඳහන් කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ භාවිත වෙන මේ කොවිඩ් කාඩ්පත පොදු ස්ථානවලට යන්න එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අවධානය කියලා දිනමින පුවත්පත වාර්තා කරන්නේ. නුවන් කොඩිකාරගේ වාර්තාව පොදු ස්ථාන වෙළඳසැල් ආපනශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළත් වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳව වහාම සොයා බැලීමට ඊයේ රැසූ කොවිඩ් මර්ධන කමිටුව තීරණය කළා. මොකද එන්නත ලබා නොගන්නා පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් සඳහන් කළා. දුෂ්කර ප්‍රදේශවල එන්නත් කරණයට ජංගම රථ යොදවමින් සියලු දෙනාට එන්නත ලබා දීමේ අවස්ථාව ලබා දෙන ලෙසත් ඊයේ ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ඒ නිසා හැම දෙනාටම එන්නත ලබා දීමේ අවස්ථාව එන්නත හැම දෙනාටම ලබා දෙනවා. ඒ එන්නත ලබාගත්තයෙන් පස්සේ ඒ කාඩ්පත තමන් ගාව තියාගන්න එක අනිවාර්ය වෙයි. එහෙම කරන්න පුළුවන් නීතිමය ප්‍රතිපාදන තියෙනවා. දැන් ඒ එන්නත් කාඩ්පතට බ්‍රිතාන්‍යත් වළංගු භාවය පිළිගැනීම තියෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් සහතිකය බ්‍රිතාන්‍යත් පිළිගනී කියලා අද දිනමිනි පුවත්පත තවදුරටත් වාර්තා කර සිටිනවා. දිනමිනි පුවත්පතට මහින්ද අලුත් ගෙදරයි මේ වාර්තාව ගේන්නේ. ශ්‍රී ලංකාවේ COVID-19 එන්නත් සහතිකය එක්සත් රාජධානියේ පිළිගෙන තිබෙනවා. එනෝ ශ්‍රී ලංකාවේ COVID-19 එන්නත් සහතිකය එක්සත් රාජධානයට ඇතුළත් වන පුද්ගලයන්ට කිසිදු බාධාවකින් තොරව එරටට ඇතුළත් විය හැකි අවසර පතක් බවට පත් වෙනවා. නොවැම්බර් 1 වෙනිදා සිට එය බලපෑවෙනවා කියලයි දිනමිනි පුවත්පත සඳහන් කර සිටින්නේ. දැන් බොහෝ තැන්වලදී අපි දකින විශේෂයෙන් පෞද්ගලික ආයතනවල පවා මේ එන්නත් කාඩ්පත ඉල්ලනවා. දැන් බොහෝ දෙනෙක්ගේ එන්නත් කරන්නේ ඉවරුනහම මේ කාඩ්පත අපිට ඉදිරිපත් කරන්න. මොකද ආයතනයට ඇතුළු වීමේ අවසර පත්‍රයක් විදිහට දැන් කාඩ්පත භාවිත වෙනවා. ඉදිරියේදී අපි විශ්වාස කරන ඔය shopping malls වලට නැත්තම් මේ සාප්පු සංකීර්ණ වලට හැම තැනකටම යනකොට ඔබට එන්නත් කාඩ්පත බොහොම වටීවි. ඒ ගැන ටිකක් මතකයේ තියාගන්න. ඔන්න ඩිජිටල් කාඩ් එකත් හොයාගන්න පුළුවන්. ඩිජිටල් කාඩ් එක උද්ගන්න පුළුවන්. මේ පිළිබඳවත් කියන්නේ කවුරු හරි උනන්දු වෙනම නම් කාඩ්පත ඩිජිටල් කරලා ගන්න ඒකේ හැකියාවකුත් තියෙනවා. කොහොමුණත් අනාගතේ එක ගත්තාම කොවිඩ් එක තමයි අපිට සෑහෙන කාලයක් ජීවත් වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවම කියන්නේ කවදද ඉවර වෙන්නේ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වශයෙන් කිව්වොත් ඔන්න දැන් කොවිඩ් තර්ජනය ඉවරයි කියලා. එදායින් පස්සේ තමයි කොවිඩ් නැහැ කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව රෝගීන් වාර්තා වෙනවා අඩුයි, මරණ වාර්තා වෙනවා අඩුයි. රටේ ඇතුලේ ගම ඇතුලේ එහෙම අඩුයි කියලා හිච්චිච්ච පමණින් කියපු පමණින්ම කොවිඩ් ඉවරයි කියලා කියන්න බෑ. අපි විරාමයක් ලැබමු නේද? ඔව් අපි විරාමයක් ගන්න සූදානම්. විරාමෙන් පස්සෙත් එකතු වෙමු. සතියක පත්තර වේවා. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර මේතුවත් එක්ක. අපි දවසේ ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. දිනෝෂ තව බොහෝ දේවල් කියන්න තියෙනවා ජාතික පුවත්පත් වාර්තා කරන. ඔව්. අග්ගමහා පඬිත වෙලෙමිටියාවේ කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේගේ දේහයට ජනාධිපතිතුමා අවසන් ගෞරව දැක්වූ බව ජාතික පුවත්පත් වාර්තා කරනවා. Daily News පුවත්පත වාර්තා කරන President pays last respects to most venerable වෙලෙමිටියාවේ කුසල ධම්ම තේරෝ චාරුප එක්ක වාර්තා කරනවා කොහොමද ජනාධිපතිතුමා ඊයේ එම අවස්ථාවේදී අවසන් ගරු බුහුමන් දැක්වේ ශ්‍රී දේහයට කියලා. ඒක දිනමින පුවත්පතත් වාර්තා කරනවා මහා යතිවරයාණන්ට ජනපතිගෙන් බුහුමන් කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පැලීගොඩ විද්‍යාලංකාර පරිවිනාධිපති අග්ගමහා පඬිත ආචාර්ය පවත්වී වදාළ වෙලමිටියාවේ කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවසන් ගෞරව දැක්වූ අයුරු සේයාරු වලින් පළ කර තිබෙනවා. ඒ වගේම කුසල ධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් චතුරස්‍රයේදී හෙට පැවැත්වෙනවා. මහින්ද අලුත්ගෙදර සහ උපාලි කරුණාරත්න අද දිනමිනිමට වාර්තා කරනවා. හෙට දවස ඒ නිසා ශෝක දිනයක් හැටියට ප්‍රකාශයට පත් කර ඇති බවයි දිනමින පුවත්පත වාර්තා කර සිටින්නේ. ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට දවස ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එදිනට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටා ඇති සියලු සුරාසැල් මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් අලෙවිසල් වසා තබන ලෙස අදාළ අංශ දැනුවත් කර තිබෙනවා කියලා සඳහන් කරන්නේ. කැලණි විශ්වවිද්‍යාලයට හෙට දහවල් 12ට ශ්‍රී දේහය වැඩම කිරීමට නියමිතයි. ඉන්පස්සේ ආදාහන පූජෝත්සවය නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට නියමිත බව දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අද ඩේලි නිවුස් පුවත්පතේ තවදුරටත් වාර්තා කරන පුවතක් තමයි යුගදනවි පවර් ප්ලාන්ට් යුගදනවි බලාගාරය පිළිබඳ කතිකාවත concerns addressed at party leaders meeting යුගදනවි බලාගාරය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ගැනුණු බව අවධානයට ලක්වුණු බව අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. මෙහිදී මේ ගිවිසුමින් ඇතිවන වාසි පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළා කියලත් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. පෙරේදා පැවතිච්ච
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ රැස්වීමේදී මේ පිළිබඳව කතා වුණා, උණුසුම් වාද විවාද ඇති වුණා කියලා අද ඩේලි නිවුස් පොත්පත වාර්තා කරනවා. අද ලංකාදීපෙත් දිනුෂ ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ මේ කාරණාවට. ලංකාදීප පුවත්පත කියනවා යුග දන ව්‍යවුල ඇමතිවරු 3ක් විරෝධතා පාරට බසිති. මේ තමයි ප්‍රධාන සිරස්තලයේ. අද යොහන් බාසුර ලියන ආණ්ඩුවේ මන්ත්‍රීලා ගණනාවකුත් ඇති කියලා තියෙනවා. කෙරවලපිටියේ යුග දනුයි බලාකාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් කැබිනට් අමාත්‍යවරු 30 දෙනෙක් සමුළුවක් පවත්වමින් ආණ්ඩුව දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ. ජනතාවාදී හිටක් උදෙසා මහජන මන්ත්‍රණ සභාව නමින් පිටකොට්ටේ සෝලිස් ශාලාවේ ඊයේ පැවති මේ සමුළුට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයෝ සහභාගී වුණා කියලා අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදිහට කියනවා. ලංකාදීපේ කියන කාරණා අතරේදී අපි ඇතුල් පිටුවට යමු වුණොත් මේ ගැන වැඩි දුරටත් මේ විදිහට කියනවා. විශේෂයෙන්ම දැන් මේ අවස්ථාවට ආණ්ඩු පක්ෂ නියෝජනය කරන අපි දැක්ක පක්ෂ 11ක නායකයන් සහභාගී වෙලා ඉන්නවා. මේ සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, පිවිතුල් හෙරවුමේ නායක බලශක්ති අමාත්‍ය උදේ ගමන් පිළියන කැබිනට් අමාත්‍යවරුන් පෙරමුණ ගැනීම කැපී පෙනුණා කියලා ද ලංකාදීපේ කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ, ටිරා නලස්, ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය එල්.එම්. අතාවුල්ලා, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුත් සමුළුවට එකතු වෙලා හිටියා. පක්ෂ නායකයන් සමුළු ප්‍රධාන ශාලාවේ ප්‍රධාන මේසේ අසුන්ගෙන සිටි අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සිදොලවත් යන මහත්වරුද ශාලාවේ අසුන්ගෙන හිටියා. උමාරේ කස්සපානු නායක ස්වාමීන් වහන්සේ, කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉන්දුරාකාරී ධම්මරතන හාමුදුරුවෝ, මහාචාර්ය මැදගොඩ බේතිස්ස හාමුදුරුවෝ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී ගුණසේකර, ඒ වගේම ආචාර්ය ගුණදාස සමරසේකර යන මහත්වරු, සිවිල් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන් රැසක් මේ අවස්ථාවට එකතු වෙලා හිටියා කියලා එහිදී සඳහන් වෙනවා. වීරවංශ සහ උදේගම්මන් පිළියන් මහත්වරුන් පැවසුවේ කැබිනට් ඇමති දුර පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවත්, එම ඇමති තනතුරු අහිමි වූද රටට අහිතකර ගෙවිසුම අහුසි කරන තෙක් සටන අත් නොහරින බවයි කියලා ලංකාදීපේ වැඩි දුරටත් ওই විදිහට තොරතුරු කියනවා. විශේෂයෙන්ම මේ දවසේ අපි දැක්කා මේ පිළිබඳව රූපවාහිනී පුවත් තුලින් ඔබ දැනගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අද ලංකාදීපේ කියන තවත් කතාවක් මේ යුගදනවි කැබිනට් පත්‍රිකාව පිළිබඳව මේ නිරීක්ෂණයට අවස්ථාවක් ලබා දෙන දෙපාර්ශ්වයේම එකඟතාව පළ කරලා තියෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. යුගදනවි කැබිනට් පත්‍රිකාව නිරීක්ෂණයට අවස්ථාවක් දීමට දෙපාර්ශ්වයේ එකඟත්වයක් සුජිත් හේවාචූලිගේ ලියන්නේ. යුගදනවි තාප විදුලි බලාකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති කැබිනට් පත්‍රිකාව සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනාධිපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධාන පක්ෂ නායක හමුවේදී එකඟතාවකට ආවා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දැක්ක ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, ඒ වගේම පක්ෂ නායකයන් බොහෝ දෙනෙක් එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කළා. දැන් මේ තීරණය පිළිබඳව විශේෂයෙන්ම ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අපි දැක්කා මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළ වෙනවා. කොහොම වුණත් දැන් මේ කැබිනට් පත්‍රිකාව නිරීක්ෂණය කරන අවස්ථාවක් දෙන දෙපාර්ශ්වයේම එකඟතාව පළ වුණා කියන කාරණාව තමයි සටහන් වෙන්නේ. ඊට අමතරව කොවිඩ් වසංගත තත්ත්වය, ගුරු විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් හමුවේ සංචාරක ව්‍යාපාරයේ මුහුණ දෙන ගැටලු, මේ සියල්ල පිළිබඳවත් ඒ සාකච්ඡාවේදී අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර මේ මහත්වරුත් ඒ සාකච්ඡාවට සහභාගී වුණා කියලා අද ලංකාදීප පුවත්පත කියනවා. රටට හිතකර විදිහට මේ සියල්ල සිද්ධ වෙනවා දකින්න තමයි රටේ ජනතාව බලාගෙන ඉන්නේ. ගිවිසුම් කඩ කළාට මහජන බැංකුව අසාදු ලේඛනයට දැම්ම කියලා චීන තානාපති කාර්යාලය කියනවා. එහෙම පුළුවන්ද? මහින්ද අලුත්ගෙදරයි වාර්තා කරන්නේ අද දිනමින පුවත්පතට. ගිවිසුම් කඩ කළාට මහජන බැංකුව අසාදු ලේඛනයට දැමූ බව චීන තානාපති කාර්යාලය දන්වයි. චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ්‍ය කාර්යාලය මේ පියවරගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව සමග අන්තර්ජාතික වෙළඳාමේ නිරතව සිටින චීන ව්‍යවසායක සමාගමකට දැවැන්ත ආර්ථික අලාභයක් කළ ණයවර ලිපියකට LC එකකට අදාළ ගෙවීම් නොකිරීම කියන කරුණ මත පදනම් කරගෙන මේ තීරණයට එළඹ තිබෙනවා. සියලු චීන සමාගම් වලට බලපෑ හැකි අවදානම අවම කිරීම සහ චීන සමාගම් ශ්‍රී ලංකාවේ මහජන බැංකුවෙන් නිකුත් කරන ණයවර ලිපි බහර නොගැනීම සහතික කිරීමද මේ පියවර මගින් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
කාර්යාලය පවසනවා කියලා දිනමින වාර්තා කරනවා. අද දවසේ දිවයින පුවත්පතත් මේ ගැන කියනවා බ්ලැක් ලිස්ට් ගැන මහජන බැංකුව පළ කරලා තියෙන අදහස් පිළිබඳව අද දවසේ දිවයින පුවත්පත ලියනවා බ්ලැක් ලිස්ට් කිරීම ගැන මහජන බැංකුව කරුණු දක්වයි කියලා මේ 11 වෙනි පිටුවේ වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. අද දිවයින මේ පිළිබඳව සඳහන් කරන්නේ ওই විදිහට විශේෂයෙන්ම අපි දැක්ක ඊයේ දවසේදී මේ පිළිබඳව චීන තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් සිදු කළ තිබව මහජන බැංකුව ඊට පිළිතුරු වශයෙන් සඳහන් කරපු කාරණාව චීනයේ සමාගමකට අදාළව නිකුත් කරන ලද ණයවර ලිපියකට ගෙවීම් පැහැර හැරීමේ සිද්ධියකට අදාළව මෙරට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ්‍ය කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කරලා තියෙනවා බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. මේට මුල් වී ඇත්තේ චීනෙන් මෙරටට පොහොර තුගයක් ආනයනය කිරීමට අදාළව මහජන බැංකුව විසින් ගෙවීම් මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියට ගෙවීම් සිදු නොකිරීම නිසා බවද චීන තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් දැනගන්නට තියෙනවා. මේ නිසා ජාත්‍යන්තර වෙළඳාමේදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසට චීනයේ ව්‍යාපාරික ආයතනවලට සිහිපත් කිරීමක් කර ඇති බවද දැනගැනීමට ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බවට මාධ්‍යවල ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් මේ විදිහට තමයි ඔවුන් අදහස් පළ කරලා තියෙන්නේ. මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ්‍ය උපදේශකවරයා විසින් බැංකුව අසාදු ලේඛනගත කර ඇති බව අපගේ අවධානයට ලක් වී ඇත. එම ණයවර ලිපියට අදාළ ගෙවීම් සිදු කිරීම తాවකාලිකවත් හිටුවා ඇත්තේ අදාළ වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් කොළඹ වාණිජ්‍ය මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයකට අනුව බව මහජන බැංකුව දැනටමත් චීන තානාපති කාර්යාලයේ අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත. මේ ගෙවීම් ප්‍රමාදයට එකම හේතුව වනුයේ වගකිව යුතු ආයතනික පුරවැසියෙකු ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට මහජන බැංකුව බැඳී සිටින බැවිනි කියලා ඔවුන් වැඩිදුරටත් ඒ පිළිබඳව චීන තානාපති කාර්යාලයට යොමු කළා තියෙනවා. අපි දැක්කා පොහොර නෞකාවක් පැමිණෙනවා. මේ පොහොර පිළිබඳව ලොකු මතභේදාත්මක කරුණු හෙළිදරව් වුණා. විශේෂයෙන්ම අපේ රටට අහිතකර බැක්ටීරියා තිබෙන බවට තොරතුරු සනාථ වුණා. ඊට පස්සේ මේ නැව අපේ රටේ මුහුදු සීමාවේ නිවත් වෙලා ගියා. නැවත ඊට පස්සේ ආවයි කියලා සඳහන් වෙනවා. හැබැයි එහෙම ආවේ නැහැ කියලා සඳහන් වෙනවා. අපේ රටට ගන්න නැහැ කියලා කෘෂිකර්ම ඇමතුමා සඳහන් කරලා තියෙනවා. අධිකරණ නියෝගයක් අරන් තියෙනවා. මේ නැවට ගෙවීම් සිද්ධ කරන්න එපා කියන කාරණාව පිළිබඳව. ඉතින් ඒ නිසා තමයි මේ ගෙවීම් සිද්ධ නොකරන්නේ. කෙසේ වෙතත් ඒ පිළිබඳව මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට දන්වලා තියෙනවා කියලා තමයි අද දවසේදී ওই විදිහට සඳහන් වෙන්නේ. ඔය අතර දිනෝෂ හත් දවසේ දිනමින පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළා. ඔය අතරේ දිවයින පුවත්පත කියන තවත් කාරණාවක් මේ රටේ සම්පත් රකින්න ඇමති තනතුරු කැප කරන්න සූදානම් කියලා ගමන්පිල මහත්තයා කියලා තියෙනවා. අපි අර කලින් සඳහන් කරපු කාරණාව යෝගදාන බලාගාරයත් එක්ක ඇතිවෙච්ච සිදුවීම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයේ කොළෙහි මහජන මන්ත්‍රණ සභාවෙත් තමයි ගමන්පිල මහත්තයා මේ ගැන කියලා තියෙන්නේ. දිවයිනේ විදිහට වාර්තා කරනකොට තවත් වංචාවක් පිළිබඳව පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණා. ස්ලිට් නැත්තම් මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ මේ ඉඩම අනවසරින් මේ වැරදි විදිහට පවරගෙන තියෙනවා කියන කාරණාව අද දිවයින පුවත්පත ලියනවා. විජේදාස රාජපක්ෂ මහත්මයා සඳහන් කරන කාරණාවක් ස්ලිට් යලි මහ පොළට ගන්න නියෝග කරන්න විජේදාස ශ්‍රේෂ්ඨ අධිකරණයට යයි කියලා ඒ.ජේ. අබේනායක මේ පුවත ලියන්නේ. මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් යලි මහ පොළ බහරකාර අරමුදලට පවරා ගැනීමට බලධාරීන්ට නියෝගයක් කරන්නයිලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා කියලා අද දවසේ දිවයින පුවත්පත ওই විදිහට ලියනවා. දිවයින පුවත්පත ඒ විදිහට ලියන අතරේදී විශේෂයෙන්ම දැන් අපි බොහෝ දේවල් ඔබට කිව්වා. ඔය අතරේදී ඊයේ දවසේ අහන්න දකින්න ලැබුණු තවත් එක් කාරණාවක් තමයි දෙමටගොඩ චමින්ද සම්බන්ධයෙන් වෙන සිදුවීම. අද දවසේ ලංකාදීපයත් මේ ගැන කියනවා. ඒ වගේම දිවයින පුවත්පතත් කියනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට කතා කරන්නේ මේ පිළිබඳව සුපිරි වාහන 4ක් රත්තරන් කිලෝ 1.5ක් දෙමටගොඩ චමින්දගේ අයියා රුවන් අත්අඩංගුවට ගත්තා කියලා අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හේමන්ත රන්දුනු ලියන්නේ මේ විදිහට. ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නැමැති පාතාල නායකයාගේ වැඩිමහල් සොහොයුරා වන දෙමටගොඩ රුවන් නැමැත්තා මද්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් දේපොළ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකින් ඊයේ දහවල් අත්අඩංගුවට ගත්තා කියලා තියෙනවා. මුදල් විශුද්ධ කරන පනත යටතේ
යටතේ තමයි මේ විදිහට අත්අඩංගුවට ගන්නේ. උපයාගත් වත්කම් පිළිබඳව නිවැරදි විදිහට හරි විදිහට හෙළි කරලා නැහැ. ඇතැම් ලේඛන වංචා සහගතව සකසපු ඒවා කියලා තමයි අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. ලංකාදීපයත් මේ පිළිබඳව වාර්තා කරනවා. ප්‍රධාන සිරස්තලයට පසෙකින් උපසිරස්තලයක් විදිහට කුඩු ජාවාරමාගේ ගෙදරින් සුපිරි වාහන 6ක් BMW 2යි Prado 1යි Land Rover 1යි Range Rover 1යි වෙසල් 1යි කියලා මේ තියෙන වාහනත් අද දවසේ මේ විදිහට ලංකාදීපේ හෙළි කරනවා. ඒ පිළිබඳවත් වාහන 6ක් තිබිලා සුපිරි පැලැන්තේ වාහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය මේ පුවත ලියන්නේ. මහා පරිමාණ මත්කොඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන්වැත්තා මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් බව කියන රුපියල් කෝටි 20කට අධික වටිනා අධි සුඛෝපභෝගී වාහන 6ක්ද සමග රහස් පොලිසියේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ටාසේ කණ්ඩායමක් විසින් දෙමටගොඩ වේලුවන පාරේ පිහිටිය ඔහුගේ නිවසේදී ඊයේ අත්අඩංගුවට ගත්තා කියලා අද දවසේ ওই විදිහට ලියනවා. වැඩිදුර තොරතුරු වලට අපිට අවධානය යොමු කරන්න පුළුවන් මේ පිළිබඳව. ඊයේ දවසේ ලොකුවට කතාබහට ලක්වෙච්ච පුවතක් මේ වාහන අතර BMW වර්ගයේ මෝටර රථ දෙකක්, Prado වර්ගයේ ජීප් රථයක්, Land Rover වර්ගයේ ජීප් රථයක්, Honda Vezel වර්ගයේ ජීප් රථයක් සහ Range Rover වර්ගයේ ජීප් රථයක්ද වන අතර ඒවා දෙමටගොඩ රුවන්වැත්තාගේ පෞද්ගලික නිවසේ තැන් ගාල් කර තිබියදී සොයාගත් බව රහස් පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට කියලා තියෙනවා. මේ පුද්ගලයා 2016 වසරේ සිට වරින් වර හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය ටොන් 1ක පමණ තොගයක් විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින රංග නමැත්තාගේ දුරකථන අංකයක් භාවිත කරමින් සහ පාකිස්තානයේ සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග හවුල් වී ඔහු මද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. යතරදී කියනවා මේ තැනැත්තා මද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීමට අමතරව විවිධ අපරාධ ක්‍රියා 5ක් සම්බන්ධයෙන් කාලයක් රක්ෂිත බන්ධනාගාරව ගතව ඉඳලා අපමත නිදහස් වෙලා තියෙනවා. හිටපු අමාත්‍යවරයෙකු වුණු රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් 2015 වසරේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන නිරත වෙමින් සිටියේදී ඔවුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමද මේ අපරාධවලට ඇතුළත් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද දවසේ ওই විදිහට ලංකාදීප පුවත්පත තොරතුරු කියනවා. නජිත් දැන් මේ ලංකාදීපේ වාර්තා කරන පින්තූර ටික දැක්කයින් පස්සේ වාහන ටික දැන් ওই ටිකට මොකද වෙන්නේ එහෙම කියලාත් කෙනෙක්ට ප්‍රශ්න හිතෙනවානේ. දැන් මේවා නඩු භාණ්ඩ විදිහට තමයි ඊට පස්සේ භාවිත කරන්නේ. දැන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවා. ඊට පස්සේ සමහර විට ඒවා ඉහළ උසාවියට යයි. එතෙක් මේකේ තීන්දුවක් ලැබෙන තෙක් මේවා රාජසන්තක කරනවද නැත්නම් අයිතිකාරයන්ට ආයෙ දෙනවද කියලා තීන්දුවක් ලැබෙන තෙක් මේවා නඩු භාණ්ඩ විදිහට තියෙනවා. එතකොට සමහර විට වැස්සට අවුවට අහු වෙලා දිරලා විනාශ වෙයි. එතකොට අපිට තේරෙන අපිට දැනෙන දේ තමයි මේ විදිහට අයුතු විදිහට හම්බු කරන කිසි දෙයක් කාටවත් ප්‍රයෝජනයක් ලබන්න බෑ. ඒකනේ කතාව. අනිවාර්යෙන්. අද දෙවෙනි පොත්පත වාහන ගැන තවත් ප්‍රවෘත්තියක් කියනවා. ඒ තමයි මේ තහංචියෙන් පස්සේ වාහන ගෙන්වලා නැහැ කියලා චමින්ද සිල්වා මේ ගැන ලියන්නේ. වාහන ආනයනයේ රජය මකින් තහනම් කිරීමෙන් පසු කිසිදු වාහනයක් ආනයනය කර නැතයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහත්තයා දෙවෙනි පුවත්පතට සඳහන් කළා කියලා අද දවසේ ওই විදිහට කියනවා. විශේෂයෙන්ම දැන් වාහන ආනයනය පිළිබඳව බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. හැබැයි පහුගිය කාලේ මේ ආනයන තහංචියෙන් පස්සේ වාහන ආනයනය කළ නැහැ කියලා තියෙනවා. වරායි රේගුවේ පවතින්නේ වාහන ආනයනය තහනම් කිරීමට පෙර විවිධ පුද්ගලයන් විසින් බැංකුවල ණයවර ලිපි මගින් නැනුම් කර තිබූ වාහන බවත් එම් වාහන දෙහි හිමිකරුවන්ට නොදී තවමත් රේගුවේ පවතින බවත් ඔහු සඳහන් කළා. මේ ආකාරයෙන් වාහන 300කට වැඩි ප්‍රමාණයක් පැවතියත් එම් වාහනවලට කුමක් කරනවාද යන රේගුව විසින් කිසිදු රාජ්‍ය ආයතනයකින් ඉල්ලීමක් කර නැතයිද ඔහු සඳහන් කළා. මේ වාහන සම්බන්ධයෙන් තීරණ ගන්නවා නම් ඒ ආනයන පාලක විසින් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. අර දිනෝෂ කිව්වා වගේ මේ වාහන ටිකත් අර අවුවට වැස්සට දිරලා යයිද දන්නේ නැහැ. අලුත්ම වාහන අපි අර කියන කිරිකිරි වාහන. ඉතින් මේ දේවල් ආනයනය කරලා තින්නේ. හැබැයි තවමත් නිදහස් කරගන්න ඉඩක් දීලා නැහැ. හේතුව තමයි අපි දන්නවා රටේ විදේශ සංචිතවල විශේෂම ඩොලර් සංචිතවල හිඟයක් තිබ්බා. දැන් මේක ටික ටික යථා තත්ත්වයට පත් වෙමින් තියෙන්නේ. ඒ දේත් එක්කම මේ වාහනත් නිදහස් කරගන්න හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි විරාමයක් ගන්නත් සූදානම්. ඔබ නැවතත් සතියක පත්තර මේන්තුවත් එක්ක අපි ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. දැන් අපි ඔබට කිව්වා වාහන ආනයනය කිරීම පිළිබඳව ඔය අතරේදී දැන් සහල් හිඟයට විසඳුමක් විදිහට සහල් ආනයනය කළා. ඉන්දියාවෙන් ගෙන්නපු නාඩු කිලෝවක් රුපියල් 98ට සතොසින් ගන්න පුළුවන් කියලා යොහන් බාසුර ලියනවා. ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් සතොස වෙළඳසල් වලින් මේ සතියන්තයේ සිට අලෙවි කරන බව ලංකා සතොස සභාපති රියාද් මිරාල් ආනන්ද පීරිස් මහත්තයා ලංකාදීපයට කිව්වා කියලා ලොකු කැපවීමක් උනන්දුවක් දක්වනවා. දැන් මේ වෙනකොට සහල් අඩු මුදලට ලබා දෙන්න. හැබැයි අඩු මිලට දුන්නට වැඩක් නැහැ. එකපාර
සමහර වෙලාවට දිනුෂ බොහෝ දෙනෙක් ඇවිල්ලා මේ හාල් කිලෝ 3 4 5 10 විතර ගන්නවා. මෙහෙම ගත්තාම අනික් අයටත් ඉඩකඩක් නැහැ මේවා මිලදී ගන්න. හරියට නිකන් අර තෙල් පොලිමේ ගිහිලා ෆුල් ටැංක් කරගන්නවා වගේ තමයි. ඉතින් අර රුපියල් 98 දුන්නාට ඔබට සෑහෙන ප්‍රමාණය සීමාවකට යටත්ව අරගන්න අනික් අයටත් ඉඩකඩක් දෙන්න මේ මිලට ගන්න. අද දවසේ මේ විදිහට ලංකාදීපේ කියන අතරේදී ලංකාදීපේ කියන තවත් කතාවක් සිමෙන්ති කොට්ටේ මිල පිළිබඳව දැන් රුපියල් 1098ට තියෙන සිමෙන්ති කොට්ටේ 1125ට 1130ට විකිණු හાર્ඩ්වෙයාර් මුදලාලිත් මාට්ටු වෙලා කියලා අද ලංකාදීපේ කියනවා. දැන් තියෙන්නේ 1098ට හැබැයි මේක විකුණන්නේ 1125ට 1130ට බොරදී මාළු බාන පිරිස් මේ අයට අහු වෙන්න එපා. මේ වගේ කෙනෙක්ව දැක්කොත් ඔබට හැකියාව තියෙනවා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. එතනින් නවතින්න යන්නත් එපා. හැබැයි සිමෙන්ති ටිකක් මේ දවස්වල හිඟයි කියලාත් කතාවක් තියෙනවා. කොහොම වුණත් වැඩි මිලට හරි බොහෝ දෙනෙක් සිමෙන්ති ගන්න පෙළඹෙන එක අයිතින් අහන්න දෙයක් නෙවෙයි. හැබැයි වැඩි මිලක් දැක්කොත් ඔබ පැමිණිලි කරන්නත් අමතක කරන්න එපා. ඒ ගැනත් අපි කියනවා ලංකාදීපය අද ওই විදිහට ලියන්නේ. අතරේ මේ චෝදනාවක් කරනවා සමගි ජන බලවේගයේ නායකතුමා විපක්ෂ නායකතුමා. එතුමා කියනවා ආණ්ඩුව අත්නෝමතිකයි කියලා අද දිවයින පුවත්පතේ ගැන වාර්තා කරන්නේ මේ විදිහට. ආණ්ඩුව අත්නෝමතිකයි විකල්ප ආණ්ඩුව සජබය මහනුවරදී සජිත් කියයි කියලා අද දවසේ ওই විදිහට දිවයින පුවත්පත වාර්තා කරන කාරණාව දිවයින පුවත්පතේ ඇතුල් පිටුවේ මේ පිළිබඳව තොරතුරු සටහන් වෙනවා. සමගි ජන බලවේගයේ නායකතුමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ගැන මහනුවරදී සඳහන් කළා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවත් වීම අයිතිය උදුරාගෙන අත්නෝමතික පාලනයක දෙන තත්ත්වයක් තුළ මේ රටේ විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා. ඊයේ පෙරවරුවේ මහනුවර නගර මැදදී පැවති ජනතා විරෝධතාවකට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව කිව්වා කියලා අද දිවයින ওই විදිහට කියනවා. අසේල කුරුළුවංශ දිනමිනට වාර්තා කරනවා ජනතාවට සුබසිත උදා කරන මාසෝදන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරපු ප්‍රකාශය රාජ්‍ය බලයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා බලයෙන් අතටගෙන ජනතාවට සුබසිත උදා කරන බවත් ඒ සඳහා ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජනබලවේගයක් ගොඩනගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ සඳහන් කළා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ගමක් ගාන යන්න සැරසෙයි කියලා අද දිනමින වාර්තා කරනවා. නලින් හේවගේකින් ජනතාවට ආරාධනා ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වන ලෙස ගමින් ගමට ගොස් ජනතාවට ආරාධනා කිරීමේ වැඩසටහන ඉදිරි සතියේ සිට රට පුරා ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා දිනමිනට ඊයේ පැවසුවා කියලා දිනමින කියනවා. ඊළඟට ශිරෝමි අබේසිංහ වාර්තා කරනවා එක්සත් ජාතික පක්ෂයේ අලුත් සංකල්ප දර්ශන අයවැයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශය අලුත් සංකල්පයක් සහ අලුත් දර්ශනයක් තුළින් එක්සත් ජාතික පක්ෂයේ නව වැඩපිළිවෙල අයවැයෙන් පසුව මහ ජනතාව වෙත ඉදිරිපත් කරන බව පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා කියලායි දිනමින වාර්තා කරන්නේ. ඒ අතරේ අපි දැක්කා දිනුෂ මේ දැන් සජිත් මහත්තයා අර විදිහට කිව්වට ආණ්ඩුව අත්නෝමතිකයි විකල්ප ආණ්ඩුව සජබය කියලා. සජබය ඇතුළේ ටිකක් ප්‍රශ්න තියෙනවා වගේ අපි පහුගිය දවස්වල දැක්කා හේෂා විතානගේ මහත්තයා ඒ වගේම චමින්ද විජේසිරි මහත්මයා ඔවුන්ගේ ආසන සංවිධායකකම් වලින් ඉවත් වුණා. හිත රිදුණු හේෂා ඇවිල්ලා මුණ ගැහිලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා වගේම මහලිකම් රජිත් මන්තු බණ්ඩාර මහත්තයාද දිවයින පුවත්පත ඒ ගැන මේ විදිහට ලියන්නේ හිත රිදුණු හේෂාගේ මූණේ මල් පිපෙයි චමින්ද ඇවිත් නැහැයි කියලා පක්ෂයේ තනතුරුෙන් නිලාසු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහලිකම් රජිත් මන්තු බණ්ඩාර යන මහතුරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා. යනුවෙම සාකච්ඡාවේදී තමන්ට තිබූ ප්‍රධාන ගැටලු දෙකක් ඇතුළුව අනිකුත් සියලු කරුණු සම්බන්ධයෙන් විසඳුම් ලැබුණු බව හේෂා මන්ත්‍රීවරයා කියලා තියෙනවා. කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාව පවත්වලා තියෙනවා. ඊට ප්‍රමිති ජයතිස්ස රණවීර මහතාට රක්වාන ආසන සංවිධායක ධුරය ලබා දීම මෙන්ම පක්ෂයට තරුණයන් සම්බන්ධ කිරීමට තමන් ගනු ලැබූ ක්‍රියාමාර්ගවලටද සහයෝගය ලබා දීමට පක්ෂ නායක සහ ලේකම්වරයාගේ කැමැත්ත පළ කළ බවද මන්ත්‍රීවරයා කියලා තියෙනවා. ඉතින් හිත රිදිලා තියෙන ওই කාරණා හින්දා කොමුණත් දැන් ඒක හරි කියලා තමයි කියන්නේ. පැය දෙකක් අදාළ සාකච්ඡාව පැවැත්වුවා. තමන්ගේ ප්‍රධානත්වයෙන් ඇති සමගි විහිදුම් බලකායේ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව හිමි වූ බවද හෙතෙම සඳහන් කළා කියලා තියෙනවා. අර රාවයක් තිබ්බ මේ දෙන්න ආණ්ඩුවට එන්න හදනවයි කියලා දැන් ඔන්න හිත රිදිච්ච එක හරි ගිහින් කියලා තමයි හද දිවෙන පුවත්පත කියන්නේ. ඔය අතරේ දිවෙන පුවත්පත් සඳහන් කළ තිබ්බ JVP පිළිබඳව JVP පිළිබඳව ඔය අතරේදී පොදු ජන පෙරමුණේ ජාතික සමුළුව පැවැත්වෙනවා කියලා අද දවසේ ලංකාදීපේ කියන කතාවක්. පොදු ජන පෙරමුණේ ජාතික සමුළුව දෙවනිදා නෙළුම් පොකුණේ පැවැත්වෙනවා කියලා අද මේ විදිහට ලංකාදීප පුවත්පත කියනවා. ලංකාදීපේ සඳහන් කරන කාරණාවේ අපිට පුළුවන් වැඩිදුර තොරතුරු ඔබට කියන්න. දැන් දෙවෙනිදා මේ සමුළුව පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම මේ සඳහා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 5 වෙනි ජාතික සමුළුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 2 වෙනිදා උදේ 9ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. පක්ෂයේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවස්ථාවට සහභාගී වන බවත් නිරෝධායන නීති හා සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව සීමිත පිරිසක් පමණක් මේ අවස්ථාවට කැඳවනු ලබන බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්තයා කියලා තියෙනවා. මේ සමුළුවට සමගාමීව රටේ සෑම නගරයක්ම ආවඩන පරිදි වැඩසටහන් රැසකුත් පැවැත්වෙනවා කියලා අද ලංකාදීපයේ තොරතුරු කියනවා. කාටුන් වලටත් අපිට යන්න පුළුවන්. විදෙස් පුවත් අතර කියනවා මේ කන එක අඩු කරගන්න කියලා. කවුද මෙහෙම කියන්නේ? එහෙම කියන්නේ උතුරු කොරියාවේ නායකතුමා අද ලංකාදීපය ඒ ගැන කියනවා. ලංකාදීප ප්‍රධාන පිටුවේ වාර්තා කරන කාරණාවක් දිනෝෂ මේ ආහාර අහේනියක් අඩුවෙන් කන්න උතුරු කොරියා නායකයා කියයි කියලා. ඒ රටවල නායකයෝ එහෙමයි. හැබැයි අපේ රටේ නායකයෝ තාම කිව්වේ නැහැ මේ වගේ කතාවක්. අද දවසේ මේ තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීපයේ රට ආහාර අර්බුදයකට මුහුණ පා ඇති බැවින් 2025 වසර වනතුරු අඩුවෙන් ආහාර ගන්නයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා කියලා අද දවසේ ලංකාදීපයේ කියන කතාව. අපි දැක්කා මේ ලෝකයේ බොහෝ රටවල් ගත්තාම දිනුෂ අර ස්වයං පෝෂිත රටක් විදිහට අපිට උතුරු කොරියාව හඳුන්වන්න පුළුවන්. උතුරු කොරියාවේ බොහෝ දේවල් නිපද වෙනවා. න්‍යෂ්ටික තාක්ෂණය තියෙනවා. මේ හැම දෙයත් එක්කම ඒ තාක්ෂණයේ තිබිලත් දැන් උතුරු කොරියා නායකයාත් කියන කතාව අඩුවෙන් කන්න කියලා තමයි කියන්නේ. අද දවසේ ලංකාදීපයේ විදිහට සඳහන් කරනකොට අද දවසේ තවත් විදේශ පුවතක් මේ විදිහට මේ වාර්තා කරනවා ලංකාදීප පුවත්පතම චීනයේ ඩීසල් සලාක ක්‍රමයට දැඩි විදුලි අර්බුදයකුත් කියලා ලෝක බලවතෙක් දැන් ලෝකයේ ආර්ථිකමය අතින් ගත්තාම චීනයේ දෙවෙනි තැන ඉන්නේ. හැබැයි ඇමරිකාවටත් ණය දෙනවා. ලෝක බලවතාටත් ණය දෙන රටක් විදිහට චීනය අපිට හඳුන්වන්න පුළුවන්. චීනයත් ඩීසල් සලාක ක්‍රමයට දෙන්න පටන් අරන් දැඩි විදුලි අර්බුදයකුත් තියෙනවා කියලා අද දවසේ ওই විදිහට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටුවේ තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාවටම ලෝකයේ අපි දැක්ක රුසියාව ගෑස් එහෙම ටිකක් යුරෝපාකරයට අඩුවෙන් ලබා දුන්නේ. ඔය අතරේ චීනය සලාක ක්‍රමයට මේ විදිහට දෙන්නේ මිල ඉහළ යාම සහ සැපීම ඇතුළු ගැටලු කීපයක් හේතුවෙන් චීනයේ බොහෝ නගරවල ඩීසල් සලාක ක්‍රමයට ලබා දීම සිදු කෙරෙන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. ට්‍රක් රථ රේදුරන්ට ඩීසල් ලබා ගැනීම සඳහා දිනයක් ලබා දීමට සිදු වී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළ තියෙනවා. චීනයේ පුරා දැඩි විදුලි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. විදුලි බිල හෝ ඉන්ධන මිල හෝ වැඩි කර ජනතාව අපහසුතාවට පත් කිරීම අවම කරමින් සේවා සැපයුම් කප්පාදු කිරීමට බලධාරීන් තීරණය කර ඇත. සලාක් ක්‍රමයට ඩීසල් ලබා දෙන්නේත් විදුලිය කප්පාදු කිරීම සිදුවන්නේත් මේ නිසායි. චීනයේ බලශක්ති උත්පාදනයේ ප්‍රධාන වශයෙන් යොදාගන්නේ ගල් අඟුරු. පහුගිය කාලයේ චීන ගල් අඟුරු පතල් සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් පෙන්눔 කළා. ඒ පළාත් රැසක හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් පතල් අනතුරු සිදු වුණා. ඒ අනුව ගල් අඟුරු නිෂ්පාදනය අඩාල වුණා. COVID-19 වසංගතයේ හේතුවෙන් ලෝක වෙළඳපොළින් ගල් අඟුරු මිලදී ගැනීමේදී චීනයට අතිවිශාල මුදලක් වැය කිරීමට සිද්ධ වෙලා තියෙනවා. මේ සියලු කරුණු කාරණා හින්දා තමයි චීනය ඔන්න දැන් සලාක ක්‍රමයට ඩීසල් ලබා දෙන්න හදන්නේ. ඉතින් මේ දේවල් දකිනකොට අපිට සමහරලාට හිතෙනවා ඉතින් අපේ රට ඊට වඩා හොඳද කියලා. අජිත් අවුරුදු 500ක් විතර තිස්සේ අපි ලෝකයක් විදිහට ආපු ගමනේ වැරද්ද තමයි මේ පේන්න තියෙන්නේ. තෙල් නැහැ, කන්න නැහැ. ඒ කියන්නේ අවුරුදු 500ක් විතර තිස්සේ ආපු ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය වෙනස් කරගන්න ඕන වෙලාවද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. අර කිම් ජොන් උන් නායකයා කියද්දී එයාගේ ඇඟ පෙන්නලා කනේ කඩු කරන්න කියලා කිව්වම ලස්සන කාටුන් අඳින්න පුළුවන් නේ. පැහැදිලිවම. ඔය අතරේ Facebook දැන් මෙටා වෙලා තියෙනවා. ඒ ගැනත් අද දවසේ පුවත්පත් වාර්තා කරනවා. ලෝක ප්‍රවෘත්ති අතරදී Facebook සමාගම සිය නිල නාමය සමාගම් නාමය මෙටා විදියට වෙනස් කළා. Facebook මව් සමාගම මෙටා ලෙස වෙනස් කරලා තියෙනවා. ඒ අතරේ අලුත් විශේෂාංග පහසුකම් රැසකුත් හඳුන්වලා දීලා තියෙනවා. අලුත්ම apps කිහිපයකුත් දැන් ඔබට විඳ ගන්න හැකියාව තියෙනවා. කාර්යාලේ හැමෝටම එකට එකතු වෙලා වාඩි වෙලා මීටින් එකක් තියන්න උනත් පුළුවන් මේ Facebook සමාගමේ අලුත් යෙදවුම් එක්ක. අපි බලමු අද දවසේ කාටුන්. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ කාටුන් එක තෝරගන්නවා දිනමින පුවත්පතෙන් මේ යන විදියට මහින්දානන්ද සර්ව පරද්දයි වගේ බන්දුල ඇමතුමාට කියන්නේ. ඒ මොනවයින් දෙයි ඇඳෙන කාටුන් වලින් ඒව කොහෙද මාත් එක්ක කොහොමද බන්දුල ඇමතුමා පරද්දන්නේ? ඔය කාටුන් වල රේටින්ග්ස් වලින් බන්දුල ඇමතුමා තමයි කලින් හිටියේ. දැන් බන්දුල ඇමතුමා කියනවා ඒව කොහෙද මාත් එක්ක කියලා. ඔව් ඒව කොහෙද මාත් එක්ක සීනි 240යි අර සිමෙන්ති ගාන කිව්වා. මේ දිනවෙන පුවත්පතේ අද දවසේ අංජන ඉන්ද්‍රජිත් අදින කාටුනයක් මේ බලන්න. ජනතාව උද්ඝෝෂණය කරනවා බෝඩ් අල්ලගෙන පොහොර දියව් කියලා. මෙන්න දෙන්නෙක් ඇවිල්ලා පොහොර දෙනවා ජනතාවගේ දෙපතුලටම ගිහිල්ලා පෝර දෙන නායකයෝ දෙන්නෙක් අනුර කුමාර මහත්තයයි සජිත් ප්‍රේමදාස මහත්තයයි කකුල් දෙක ගාවටම ගිහිල්ලා ජනතාවගේ ගොවියන්ගේ පෝර ලබා දෙනවා.
සරදම ලංකාදීපේ පංකජරුවින්දගේ අද ඒ පොකට් කාටුන් එක තෝරගන්නවා ආණ්ඩුවේ පක්ෂ හමු උණුසුම් වෙලාලු. පස්සෙහි මීට සංවේදී වෙයි සර්. මේ දින වෙන පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත් අදින තවත් කාටුනේ බලමු මේත් දේශපාලකතුමෙක් එක කතාවක්. සීනි කිලෝවක මිල රුපියල් 50කින්වත් ඉහළ දාන්න වෙනවා කියලා අනයනකරුවෝ කියනවා බං. සීනි කිලෝවක මිල රුපියල් 50කින්වත් ඉහළ දාන්න වෙනවා කියලා අනයනකරුවෝ කියනවා බං කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා ඉතින් හිඟයක් ඇති කරන එකනේ තියෙන්නේ. හිඟයක් ඇති කරන එකනේ තියෙන්නේ. ඔය හිඟේ ඇති කරාම ඉතින් ඉබේම ගාන වැඩි වෙනවා. අනුරාධ හිරිපිටියගේ පද 4 ඕකයි තත්ත්වයේ දිවයින පුවත්පතෙන් තෝරගන්නවා. යුග දනවියට සාකච්ඡාවක් ඉල්ලා හවුල් පක්ෂ 11 ඇත ඇවිදිල්ලා ඒ අය සැනසුවත් අගමැති හිත අල්ලා සංග්‍රහ කළේ නෑ ආපගෙන විල්ලා. අප ගැන ඒ විදිහට මතක් කරේ පරණ කතාවක්. පරණ කතා අලුත් කතා හැමදේම අලුත් වෙන්න අද දවස පාවිච්චි කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. විමසිලිමත්ව ඉන්න තාමත් කොරෝනාව අපි අතරේ තියෙනවා. තාමත් ආසාදිතව වාර්තා වෙන එක අඩු වෙලා කියලා කිව්වට වාර්තා වෙනවා. මරණ ප්‍රමාණය අඩු වෙලා කිව්වට මරණ වාර්තා වෙනවා. මරණ සිද්ධ වෙනවා. දවසට මරණයක් සිදු නොවන දවසක් වෙනවා නම් ඒක බොහොම වටිනවා. කොරෝනාව හින්දා මරණ සිදු නොවන තැනට අපේ රට අරගෙන යන ඔබේ විමසිලිමත්භාවය ආරක්ෂාකාරී බව පරිස්සම තවදුරටත් තියාගන්න. අපි ගිහින් එන සූදානම්. ඔව් විමසීමෙන් සැනසීම ලැබේ. ඔබට ආයුබෝවන්.